පිංහතුනේ අද අපි මේ ධර්මාණු ශාසනාව තුළ විශේසින් ඔබට සිහිපත් කරලා දෙන්නේ පුංචි දෙයක්. සමහර වෙලාවට අපි නොසිතන දෙයක්. මහා සංසාරික වෛරයක් හැටියට සකස් වෙන ආකාරයක් ඒවැ විපාක සසර පුරා කල්ප ගණන්. සමහර වෙලාට බුද්ධාංකුර ගණන් සසරේ එහි විපාක අරගෙන යන්න සිදුවෙන ආකාරයක්. මේකට හේතුව තමයි අපි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීම. අපිට ඉවසීමක් නැතිකම. අපි ධර්මය තුළින් විමසා නොබැලීම. මතකතියාගන්න අපි මේ ලෝක ජීවත් වෙනකොට අපිට තරහ යනවා. මොකද අපි තරහ යන ස්වභාවය යුක්තයි. කාමරාග පටිග කියන සංයෝජන නැතිවෙන්නේ අනාගාමී ඵලයට පත්වෙනකොට. එතකම්ම අපේ හිත ඇතුළේ සංයෝජනයක් හැටියට බැසගත්ත අරමුණු එක ගැටෙන ස්වභාවේ පටිගය අපි තුළ තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් ඔබ දෙකෙනෙ දැකලා හිතෙන ප්ලගනේ යාටනම් තරහ යන්නෑ කියලා. හැබැයි එයා තරහ පෙන්නන්නේ නෑ. හිත ඇතුළෙන් ගැටීමක් ඇති වෙනවා. ඒ සැනින් එයා ඉවසගෙන ඒක මතුවෙන්න ඉඩ නොදී හිත ඇතුළෙන් ඉවසගෙන ඉන්න. සමහරයි පුළුවන් සමහරයට පුළුවන් බුදුහාදුර උපමාවකට පෙන්නවා දී ඇන්ද ඉරක් වගේ. පෙර සසරි භාවනා කරලා වීරිය වඩලා ඉවසීම ප්‍රගුණ කරගත්ත සංසාර පුරුදු ඇතියා ඉන්නවා. ඒ අයට තරහගියොත් කේන්තිගියොත් කවුරු හරි විහිළුවක් කරත් මොනොහරි කිව්වත් එතනින් මේ අතහරින තරහයන්න තුන්නෙම හිතට තරහක් එනවා. සමට කේන්තියක් එනවා. දුකක් ඇති වෙනවා. කල කිරීමක් එපාවීමක් ඇතින ඔක්කොම දවේශත් එක ගොඩනැගෙන දේවල්. හැබැයි ඒ සැනින් එයා කරගන්න දෙයාගෙනයයි. මංමොකට අනුන් නිසා පව්පුරෝගන්න. ඒ මිනිස්සු කරන කර්ම ඒ මිනිස්සුමන කරගහගන්න ඒ වගේ හිතලා සැනින් අර හිතේ ඇතිවන දවේශය ප්‍රතික්‍රියාවක් හැටියට එක්ක වචනෙන් බනින්න හරි එක්ක ගහන්න හරි අතරහු වෙච්චි දෙයකින් දමල ගහන්න හරි ඒ මට්ටමට යන්න නැතුව ඒ හිතට එන දවේශය සිතුවිල්ලකින්ම නවත්ත ගන්න. සමහරයගේ ඇස්දිහා බලපුහම් පේනවා තරහගයා කියල එක්ක මූනෙන් පේනවා. හැබැයි යෝ ඒක හිනා වෙලා සමරලාවට අමතක් කරලා සැනින් යටපත් කරගන්න. තව පුද්ගලයෝ ඉන්නවා බුදුහාදුර උපමාවකට පෙන්නවා වැල්ලේ ඇන්ද ඉරක් වගේ. එදකොට මේ වැල්ලේ ඉරක් ඇඳපු කෙනා බුදුහාන්දුර පෙන්න්නන්නේ උපමාවක් දවස් දෙකක් තුනක් යනකොට ඒක මග හැරෙනවා. අර ඉර මැකිලෑනවා. ඒවගේ සමහරුන්ට විහිළුවක් කරත් මොනොහරි කිව්වෝත් බැන්නොත් ඕක දවස් දෙක තුනක් යනකං හිතේ තියෙනවා. නිතර මතක් කෙන මෝ මට මෙහෙම කිව්වා අසෝලා මට මෙහෙම කිව්වා මුං අපිට මෙහෙම කිව්වා. එහෙම හිතන ඕක හිත හිතා දවසක් දෙකක් දැන් නිදාගන්න ගියත් මතක් කෙනවා කන්න බොන්න ගියත් මතක් කෙනවා පොතක් බැලුවත් මතක් කෙනවා. හැබැයි සතියක් ඉතර යනකොට දවස් 3-4ක් යනකොට ඒක හිතෙන් එහෙම අමතක වෙලා යනවා. ආයි මොකුත් නොවෙච්ච විදිහට සමහරට ඔබට බැනපු කෙනෙක් වෙන්න පුළුවන්. ආයි හොඳට හිනා වෙලා අයියක් කියලා හොඳට කතා කරලා ඉන්නවා. ඒක අමතක කරා. එතකොට ඒ විදිහට දවස් 3-4කින් සතියකින් හරි ඒක අමතක කරන්න පුළුවන්නම්. ඔබට මේ ධර්ම මාර්ගය තුළ ඔබේ දවේශයේ යටපත් කරගෙන ඉවසීම ප්‍රගුණ කරගෙන දියුණුව කරායන්න පුළුවන් කෙනෙ. ඒ අතර භයානක පිරිසක් ඉන්නවා ඒ තමයි පිංහතුනේ සමහර අය ගලේ කෙටු ඉර වගේ කියලා බුදුහාන්දුරුව පෙන්න්න. ඔබ දන්නවා ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ සෙල්ලිපි දැකල ඇතින අවුරුදු 100,000 ගනම් සමහරලාවට ඔය යම් යම් කාබන් පරීක්ෂණ කරලා සමහර අක්සරවලට අනුව මේ බ්‍රාක්්මී අක්සර මේ අවුරුදු 2000කට 3000කට කලින් ඒ මිනිස්සු භාවිතා කරපු අක්සර කියලා අද හොයා ගන්න. එතකොට අවුරුදු 1000 2000 3000 ගියත් අර ගලේ කෙටු ඉර ඒ ලකුණු ඒ අක්ෂර ඒ විදිහට තියෙනවා. ඒ වගේ සමහර අය හිතේ ස්වභාවය හොඳට මතක තියාගෙන සමහර වෙලාවට ඒ මොහොතේ සබ්ද නැතුව ඉන්නවා. කේන්ති යනවා තරහ යනවා හරි හිටපංකුමන් දෙන්නම් කියලා එහෙම හිතලා
මට අවස්ථාව ආපු ගමන් මම්මුන්ගෙන් පලිගන්නවා කියලා හිතනවා. එහෙම හිතල මුළු ජීවිත කාලෙම සැලසුම් කරනවා. සමහරලාවට ඒ වෙලේ බයවෙන්න පුළුවන්. තමන්ට වඩා තමන්ට විහිළු කරන කෙනා හරි බනින්න කෙනා තමන්ට හිංසා කරන කෙනා බලවත්නම්. ඒ බලවත්කම මත එයා ඒ වෙලා ඉවසනවා. ඒක සැබෑ ඉවසීමක් නෙමේ. මේ ආදීනව දැකලා කර්ම කරම්පල මෙනෙහි කරලා ඉවසනවා නෙමේ. ඒ මොහොත ඉවසන්නෙම මං පස්සෙ පලිගන්නවා. මට අවස්ථාව ආපු ගමන් මම්මුන්ගෙන් පලිගන්නවා. මං කොහොම හරි සැලසුම් කරලා පලිගන්න. අන්න එහෙම හිතලා ඒ වෙලාවෙ සද්ධ නැතුව ඉන්නවා. හැම් ජීවිත කාලෙම සැලසුම් කරන ඒකම හිත හිතා ඉන්න. කවදහරි මම්මුගෙන් පලිගන්නවා කියල හිත හිතා ඉන්න. බුදු හාදුර පෙන්නවා ගලේ කෙටු ඉර වගේ. ඒ වගේ පුද්ගලයන්ගේ සමහර වෛර සංසාර වෛර බවට පත්වෙනවා. ඒ ජීවිතෙන් අවසන් වෙන්න. සමයිට ආත්ම ගණන් සසර යනවා. ඔබොයි කාලි යක්ෂණගේ කතා වහල ඇති ආත්ම 500ක සංසාර වෛරය. ඔය වගේ එක සිදුවීමක් තියෙනවා මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමඟ ගිජ්ජකෝට පරවතයෙන් පහලට බැහැගෙන එනකොට උන්වහන්සේලා පිණ්ඩ පාත යන්න ගිජ්ජකූට පරවතයේ නම් පහලට වැඩම කරනවා. එහෙම එනකොට එක තැනකදී මුගලම් මහරහතන් වහන්සේ දැක්ක අහසේ පාවෙලා යන අමුතුම අමනුස්සෙක්. මේ අමනුස්සයා විශාල පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන කෙනෙ. ධර්මය සඳහන් වෙන භූත පිඹුරෙක් කියලා. මේ ඇත්ත පිඹුරෙක් නෙමේ අමනුස්සේ භූතේ. මේ අමනුස්්‍යයාගේ ශරීරය තියෙන විශාල පිඹුරේ යොදුන් 12ක් දිග ශරීරයක් කියෙන්. එතකොට ඔබ හිතන්න මුළු අහසේ කොච්චරත් දිග ඇද යොදුන් 12ක් දිගයි. මේ පිඹුරගේ මේ භූත පිඹුරගේ හිසෙන් හටගන්නවා ගිනි ජාලාව. මුළු ඇඟ දිගේම මේ ගිනි ජාලාව පිච්චීගෙන නැට්ට දක්වාම ගිනි ගන්නවා කියෙන්. ඔහු කෑ ගහනවා විලාප දෙනවා අහසේ පාවි යන කෑග ගහ ගිනි ගොඩක් එක්ක. දරණ ගහගන්නවා දිගෑ දෙනවා කෑග ගහ යනවා. එහෙම පිච්චිලා ගින්න අවසන් වෙනකොට ආයමත් අර කලින් විදිහටම ශරීරය පහළ වෙන. නැට්ට පැත්තෙන් හටගන්නවා එක පාට ගිනි ජාලාව. හිස දක්වා ආපස්සට ගිනි අරගෙන පිච්චීගෙනවා හිස පැත්තට. ඕක තමයි මේ අමනුස්්‍යය කර්ම විපාක ගෙවන හැටි. අහසේ පාවි යනවා හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම පිච්චිලා යන ආයි ඒ විදිහට පහළ වෙන. ආයි නැට්ටෙන් හටගන්න ගෙනි ජාලාවකින් හිස දක්වාම පිච්චෙනවා ආයිත් පහළ වෙන. මුගලම් මහරහතන් වහන්සේ බලාගෙන හිටියා පෙර සසරේ කරපු කර්ම විපාකයක් ගෙවන පුදුම විදිහ අකුසලයක් ගෙවන අමනුස්සයෙක්න. මේ සත්ත ලෝකෙ නම් පුදුමයි කර්ම විෂය හරි පුදුමයි. මේ සත්වයම් මේ විදිහට පෙර කරපු කර්ම විපාක නිසා විඳෝන හැටි කියලා උන්වහන්සේ බලාගෙන හිටිය. ලක්කන මහරහතන් වහන්සේත් බැලුව උඩ බැලුව වටපිට බැලවා මුගලන් හාමුදුර බලන පැත්ත බලාගෙන හිටිය අනේ උන්වහන්සේට පේන්න. උන්වහන්සේ රහත් හැබැයි දිවැස් නුවන නෑ. මතක තියාගන්න රහතන් වහන්සේලා හැමෝටම දිවැස් නුවන පහළ වෙලා තිබුන්නෑ. පඤ්ඥාව විමුක්ත රහතන් වහන්සේලා කියල මේ බුද්ධ ශාසනය හඳුන්නනවා. විදර්ශනාවෙන් හිත වඩල ප්‍රඥාව දියුණු කරලා විමුක්තියට පත්වෙච්ච ප්‍රඥාව විමුක්ත මහරහතන් වහන්සේලා ඉන්න. ඒ අයට පෙරජීවිත දකින නුවන සමහට කෙනෙක් මැරුණට පස්සේ උපදිනහාකාර චුතෝපාතඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන ඉරදි විධඥානය මොකුත් නෑ. ඒ රහතන් වහන්සේලා තුළ පිහිටන්නේ ආසවක්කේ ඥානය. ආසවක්කේ ඥානය කැන තමන් කෙලෙසුන් ප්‍රහාණය කරා. තමන්ගේ හිත තුළ රාගතේශ මෝහාදී කෙලෙසුන් ප්‍රහාණය වනා කෙන අවබෝධි තියෙනවා. එච්චරයි. ලක්කන මහරහතන් වහන්සේ බැලුවනේ උන්වහන්සේට දිවස් නැති නිසා උන්වහන්සේට පේන්නේ. ඇහුව මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ. ඔබොයි පුදුමෙන් වගේ බලංඉන්න කවුරු දිහාද. අනේ මට කියන්න කියව විස්තර. එදකොට මුගලන් හාමුදුරු කියනවා දැම්මගෙන් අහන්න එපා. අපි පිණ්ඩ පාති ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නයා. උන්වහන්සේ ගිජකුට පරවතයේ පහළම රජගහනුවර වේලු අනාරාමි බුදු හාන්දුර ඒ දිනවල වැඩ හිටියේ නගරමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදි මගෙන් අහන්න. අන්න එතකොට මං විස්තරය කියන්නම් කිය.
තින් එදා පිණ්ඩ පාති වැඩම කරලා දානෙත් වලඳලා හවස් සරුයි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න වේළුවනාරාමයට වැඩිය. සංඝයා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන වෙලාවෙදී ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඒ වෙලාවෙද ලක්කන මහරහතන් වහන්සේ අර කාරණය සිහිපත් කරා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අද අපි පිණ්ඩ පාති වඩිනකොට හරිම පුදුම දෙයක් වුණානේ. මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලන් හිටියා. කවුරු හෝ දෙයක් දැකලා. මනේ මට පේන්නේ මම ඇහුවට කිව්වෙනේ බුදුරජාණන් වහන්සේ ළඟදි කියන්නම් කියෝ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ ගැන දැනගන්න කැමතියි කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනෝ මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ? අන්න මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අද අපි දෙන්න පිණ්ඩ පාති වඩිනකොට ගිජ්ජකූට පර්වතයක තැනකරි දැක්කා අහසේ පාවෙලා යන භූත පිඹුරේ. යොදුන් 12ක් තරම් විශාල දිග ශරීරයක් ඔහුට තියෙන්නේ කෙන පිඹුරෙක් වගේ ශරීරයක්. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වාම අනි පැත්තට ගිනිගන්න. ආය පිච්චිලා ඉවර වෙනකොට ආයිත් ඒ විදිහට පහළ වෙන ආය ගිනිගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුස්්‍යය ඔයිට කලින් මන් දැක්ක කියවා. හැබැයි මට සාකිකාරයෙක් එදා හිටිය නෑ. ඒ නිසාමම් මේ දක්වා කාටවත් ඔයි විස්තරේ කීවෙ නෑ කිය. එනම් අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ පවා බොහෝ වෙලාවට යම් ධර්ම කරුණු දේශනා කරද්දී. යම් දේවල් බුදුරජාණන් වහන්සේ පමණක්ම දැක්කත්. ඒ දේවල් සාකිකාරය කිටිය නැත්නං බුදුරජාණන් වහන්සේ අවස්ථාව එනත්තෙක් ඒ ගැන දේශනා නොකර හිටපු අවස්ථාතියෙන. ඒකට හේතුව තමයි බුදු කෙනෙක් යමක් දේශනා කරද්දි. යමෙකුට සැකයක් ඇති වෙනවා ඔහොමත් සත්තු ඉන්න පුළුවන්ද. ඕක බොරුවක් වෙන්න බැයි ඔහොම හිතනයි අදත් ඉන්නවන. කවුද දැක්කේ කොහොම දෝක ඔප්පු කරන්නේ. ඕක විද්‍යාවෙන් ඔප්පු කරලති ඔය වගේ රටේ නැති ඒවා තමන්ගේ හිතට එනවා. ඒ ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සැක කරන. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් බුදු කෙනෙක් දේශනා කරන දෙයක් සැකකරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මට සාකිකාරයෙක් නැති නිසා එදාමං ඒ ගැන විස්තර කරන්න ගේ නෑකිව කාටවත්. නමුත් අද සාක්කිකාරයෙක් ඉන්නවා. කවුදේ? මුගලම් මහරහතන් වහන්සේ උන්වහන්සේත් ඒ සත්‍යය ඒ විදිහටම දැකල්. තතාගතයන් වහන්සේ ඔහුගේ අතීත කතාව දේශනා කරනවා කියල ඔන්න ඔහු ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඔන්න බලන්න මේ කතාව හැටි. මීට පෙර කාශ්‍යප බුදුහාන්දුරන්ගේ කාලයකැන අපේ බුදුහාන්දුරන්ට කලින් පහළ වනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කකුසඳ කෝනාගමන කාශ්‍යප. මේ මහා බඩ්ඩ කල්පේ තුන්වැනි බුදුහාමුදුර හැටියට පහළ වෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ සුමංගල කියලා සිටුවරේ අපේ බුද්ධ ශාසනය ඔය අනාත පිණ්ඩික සිටුතුමා වගේ බොහෝම සද්ධාවෙන් පෙරුම් පුරාගෙනාපු බුදු හාමුදුරුවන්ටම ආරාමයක් කරලා පූජ කරන්න ඕනෑ කියලා පෙරුම් පුරාගෙනාපු කෙනෙක් සුමංගල සිටුවර. මේ සිටුවරයා තමන්ගේ ධනය වියදං කරලා ආරාමයක් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. අංග සම්පූර්ණ ආරාමයක් හැදුව. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සඳුන් ලීයෙන් කුටියක් හැදුව. අදල බොහෝම ලස්සනට මේ ආරාමි සකස් කළ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජ කර. බුදුහාමුදුරුව මේ ආරාමි කුටිය වැඩඉන්න. සුමංගල සිටුවරයා දවසට 3 වතාවක් මේ කුටිය වතාවත් කරන්න යනවා කෙනවා. ඒ ගිහිල්ල සමාට බුදුහාන්දුරන්ට කරදර කරන අනෙමේ ඔහු ගෙහිල්ලක් කුටිය වටේ තියෙන කොළ ඇහිදිනවා. කුටිය වටේ අතු ගාලනවා. වටේ සුද්ධ කරලද බලන ආරාම භූමී කුණු තියෙනවා නංගේ ඉවත් කරනවා. කුටිය වටේ අඩුගාන ප්‍රදක්ෂිනා කළ කුටියට වන්දනා කරල බුදුගුණ සිහි කළ ආපහු වෙනවා. දවසට 3 වතාවක් යන. යනකොට සමාර දවසට සේවකයොත් එක්කරගෙන යන. මහා දනවත් සිටුවරේ. දවසක් මහ දහවල් කාලේ මේ කුටිය වතාවත් කරන්න සේවකයෝ කීප දෙනෙකුත් එක්ක යනකොට දැක්කා
නගරේ ප්‍රධාන දොරටුව ළඟ මනුස්සෙක් ඔළුවේ ඉඳං වහගෙන ගොරෝගොරෝ නිදී. මේ දවල් කාලේ ඔළුවේ ඉඳම් පොරෝගෙන ඔළුව වහගෙන නිදාගෙන. එතනින් යනගමන් සුමංගල සිටුවරය නතර වෙලාර සේවකයෝ එක කියනවා බලාපංකු මේ මහ දවාලේ. මේ මනුස්්‍යය මේ තාම නිදි නෙවේ ගොරෝගොරෝ. ඔයනං එකත් එකටම රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මනුස්සෙක් වෙන්න ඇති කියව. ඔන්න කියපු කතාව. රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති මේ කියව. පිංහතුන ඒ කාලෙ හොරු රෑතිස්සේ ඇවිදින හොරකම යන්නේ රෑට ගෙවල් බිඳින්න බඩු හොරකං කරන්න රෑතිසේ හොරකම යනවා දවල්ට අඳුන ගනී කියල ඔළුව අහගෙන් නිදාගන්න. මේත් ඒ ජාතිය හොරෙක් රෑතිස්සේ ගෙවල්වල හොරකම යනවා දවල්ට නිදාගන්න. එතකොට සුමංගල සිටුවරය දැම් මෙතනින් යන ගමන් පුද්ගලයාගේ මූුණ දැක්කෙත් නෑ කතා කරෙත් නෑ මේ වෙන තරහකුත් නෑ. අර සේවක එක්ක යන ගමන් කිව් එකම දෙයයි බලාපල්ලකු මේ මනුස්්‍යය මේ මහදවාලි තාම නිදී. මේ නං එකත් එකනම රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති කියව. ඒ කියද්දිම අර පුද්ගලයට ඇහුණා කේන්තියක් ආව හිතට. මොකාද මං ගැන එහෙම කීව කියලා බැලුවා. බලනකොට අර ඔළුව වහගෙන ඉන්න එකින් පොඩ්ඩක් ඇහැදාල බැලුව බලනකොට අඳුනගත්තා සුමංගල සිටුවරය. සේවකයෝ පිරිසක් එක්ක ඉන්නේ. දැන් හිතේ තියාගත්ත හරි. ඔබ මට මෙහෙම කිව්වනේ කියලා දැන් කේන්තියක් හිතටාව. දැන් ඔබ හිතන්න සුමංගල සිටුවරය ඔහුට ගැහුවද. නිදාගෙන ඉන්න පුද්ගලයට අඩුගාන මොනවාහරි ළඟ තියෙන වැලිය හවුරක් හරි ගලකින් හරි ගැහුවද නැකිට්ටවන් නැකිට පං කියලා ඇදල දැම්මද. අඩුගාන මිනිස් ඔබ දැකලයි සමහරු විහිලුවට වතුර ගහනවා. ඔහු නිදාගෙන ඉන්න කෙනාට වතුර ගැහුවද ඒ මොකොවත් නෑ. එකම දෙයයි කියාගෙනගේ මේ පුද්ගලයා මේ රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති. ඔන්න සිතුවිල්ල නිමිත්ත. මනුස්සේකුට දවේශයක් ඇතිවෙන්න මහාලොකු දෙයක් ඕන්නෑ. පුංචි දෙයක් ඇති පොඩි නිමිත්තයක්. ඒක තමයි මේ භයානක සංසාරගත අකුසල සහගත විඤ්ඥානි තියෙන භයානකකම. රාග දවේශ මෝහ කියන කෙලෙස්වල තියෙන භයානකකම පුංචි නිමිත්තක් ඇති. අර නිමිත්ත හිතට ගත්තා. දැන් ඕක පුපුර දැන් ඔළුව වහගෙන සිටුවරයාගේ පාඩුවේ යන ගමන ගියා. ඔහුවර කොටිය වතාවත් කරන්න යන ගම. දැන් මොහු ඔළුවේ ඉඳම් පොරෝගෙන කල්පනා කරනවා දෙන්නම් මූට වැඩේ. මේක මට මෙහෙම කීවා. දැන් ඔන්න හිතලා පහුවදා මොකද කරේ සුමංගල සිටුවරයා ගැන හොයලා බැලුව කවුද මේ කොහෙද ඉන්නේ මොනවද මෙයාට තියෙන්නේ විස්තර හෙව්වා. හොයලා සිටුවරයාගේ හේනකට ගෙහිල්ල රෑ ගිනි තිබ්බා. හොරක මේ ගිහින් එන ගමන් හේනක් ගිනි තියල ගිය. සිටුවරයට උදේ ආරංචි වුණා කවුදෝ කෙනෙක් හේන ගිනි තියලා. සිටුවරයා ගිහිල බැලුව විශාල ප්‍රමාණයක් හේන ගිනි තියලා. අනේ කවුරු හරි පවකාරයෙක් ඔහු කරගන්න දේ ඔහු ගෙනියයි කියවා. ඕක ගණන් ගන්න පවෝවද නැතිවෙන්නේ ඕක තමයි ලෝක ස්භාව කියලා සුමංගල සිටුවරයා බුදු හාන්දුරන්ගෙන් බණහන කෙනෙක් කාශිප බුදු හාන්දුරන්ගේ දායකය බොහොම සද්ධාවෙන් ආරාමයක් කළ පූජ කරපු කෙනා. ඔහු ගැටෙන්න්න ගේ නෑ ඔහු කරගන්න දෙයක් ඔහු ගෙනියයි කියලා හිතෙන් අතහැරිය. දැන් බැලුවා විමසල බැලුවා සිටුවරයට එච්චර එක දැනිල නෑ. හිට පංකො කියලා දෙවනි දවස සිටුවරයට අයිති තවත් හේනක් ගිනි තිබ ඊළඟ දවසේ. එදස් සිටුවරයා සේවකයොත් එක ගිහිල්ල බැලුව හේන ගෙනි තියලා අනේ අපරාධ මෙච්චර හොඳට වැවිච්ච හේනක් ඒ මනුස්්‍යය කරගන්න දේ මනුස්්‍යය ගෙනියන්න ඇත මේක කවුරු හරි පව්කාරයක වැඩක් කියලා හිතෙන් අතහැරිය ඉච්චර. බැලුව විමසංකර විමසිලි කරලා විපරං කරලා ඒකත් නිකන් නෑ වගේ හරියට දැනිල නෑ. ආයි දවසක් හොඳට බලලා සිටුවරයට අයිති තවත් හේනක් ගිනි ඔය විදිහට පස් වතාවක් සිටුවරයාගේ හේන් ගිනි තිබ්බ. ඒ හේන් ගිනි තිබ්බට වැඩේ හරියට දැනෙන් නෑ වගේ. ඊට පස්සේ කල්පනා කරා කොහොම හරි සිටුවරයට දැනෙන විදිහට පලිගන්න ඕන. එහෙම හිතලා සිටුවරයාගේ රාත්‍රී ගව පට්ටියක් තියෙනවා. මේ ගව පට්ටියට රෑ ආයුධයක් කරගෙන පැන්න. පැනලර අහිංසක ගවයෝ කීප දෙනෙක කකුල් කපල පිහෙන් ඇල්ල ගිය කීප දෙනෙකුට.
උදේ පාන්දර ආරංචි වුණානේ සිටුවරයාගේ අර ගවපට්ටියේ ඉන්න ගවයෝ කීප දෙනෙක්ගේ කකුල් කපල ආයුධයකි. ගවයන්ගේ කකුල්ලොට පිහියෙන් ඇනල. ඉක්මන්ට ඇවිල්ල බැලුව සිටුවරය අයෝ මේ කරලා තියෙන අකුසලේ. මේ අහිංසක සත්වයන්ට හිංසා කරලා ඔහු මොනුවනං කරගන්නද. ඔහු විශාල අකුසලයක් කරගත්ත කෙනෙ කනේ යා කරගන්නද යාම ගෙනියයි කියලා ඉක්මනට වෙද මහත්තුරු ගෙනහල්ලා ගවයන්ගේ කකුල්ලොට බෙහෙත් බැන්දුව. දැන් විපරං කරලා බැලුවා ඒකත් නිකන් සිටුවරය එච්චර ගණන් අරන්නෑ වගේ. තවත් දවසකර ගව පටියට පැන්ල දෙවනි වතාවත් ගවයන්ගේ කකුල් කීපයකට පිහියෙන් ඇල්ල තවත් වෙන ගවයෝ ටිකට කකුල් කපල ගිය. ඔය විදිහට පස් වතාවක්ම නැවත නැවතත් සිටුවරයාගේ ගව පට්ටියට පැනල ගවයන්ට පිහියෙන් ඇල්ල කකුල් කැපුව. දැම් බලන්න අර එක වචනයක් යනතුර මේ දිගට දිගට පලිගන්නේ අර නිදාගෙන ඉන්න වෙලාවේ අර කියාගෙන ගිය එක වචනයට මේ පලිගන්න යන්න දිගට දිගට. දැන් ඔබ හොඳට බලන්න මේ මනුස්ස මනසක ස්වභාවය. මේ වගේ සිතුවිලි සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන ඔබ ඔබේ හිත දිහා බලන්න. කෙනෙක් තව කෙනෙක්ගේ පලිගන්න නොයෙක් වැරදි වැඩ උපක්‍රම යොදලා සමාජි ස්වභාවය බලන්න. ඒක හරිගියාද. ඔහු දුක්කුණාද කරපු වැඩේ ප්‍රතිඵල තියෙනවද කියලා මිනිස්සු හොයන්න නැද්ද හොයනවා. ඒ හොයන්න නම් ඔහු ගැන විපරං කරලා බලනවා. දැන් මේ මනුස්්‍ය යමකද කරේ දැන් හේෙන් ගිනි තියලා අර ගවයන්ට පිහියෙන් ඇල්ල දැන් සිටුවරයා මේකට විදෝනවද කියලා බලාගන්න ඕන. දවසක් නිකං එතන යන ගමන් සිටුවරයාගේ සේවකයෙක්ව අල්ලගත්ත හිතවත්කමට. අල්ලගෙන මේ සේවක එක්ක සුහද කතා බහක වැටුණ. ඒ කතා බහ වැටිච්ච ගමන් නිකන් කියන ඒ බං උඹලගේ සිටුවරයට හරි කරදරරුණේ. ඔය සිටුවරයාගේ හේනත් ගිනිගත්තලුන කීප සැරයක්. ඔය සිටුවරයාගේ ගවපට්ටිය ගවයන්ටත් කවුද පිහියෙන් ඇන්ල කකුල් කපලන්නේ උඹලගේ සිටුවරයට ඕ ගානක් නැද්දානේ කියලා ඇහවා. දැම් මේ විස්තරේ දැනගන්න මේ අහන්නේ කරපු කෙනාමයි. එතකොට අර සේවකයක් කිව අනේ අපේ සිටුවරයට ඕ අයිතින් ලොකු දේවල් නෙමේ කිවා. අපේ සිටුවරයාගේ හිත තියෙන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට හදල පූජ කරපු ආරාමි ගැනමයිකි. අන්න ගිහිල්ල දැනුත් සේවකයෝ එක ගිහිල්ල කුටියේ වතාවත් කරන්න. දවසට දෙතුන් අතාවක් යනවක ඔය කුටිය බුදු හාමුදුරු වැඩ හිටිය හෝ නැතාහෝ ඒ කුටිය වතාවත් කරන්න යනවා. අපේ සිටුවරය මහ පින්වන්ත කෙනෙක් කියෝ. දැන් මේක කියනකොටම හිතටාව හරි සිටුවරයට රිද්දන්න නං කරන්නම් හොඳ වැඩක් කියලා හිතුව. දැන් හිතටාව බලන්න පව්කාර අර සිතුවිල්ලක් යන දුර බුදුහාමුදුරු වැඩඉන්න කුටියට නං ආදරයේ හිතවත්කම තුන් වතාවක් කුටිය වතාවත් කරන්න නං යන්නේ සිටුවරයාගෙන් පලිගන්න නං කුටියට අනතුරක් කරන්න ඕන කෙළ හිතු. දැන් හිතලා විස්තර හොයනවා. කවුද වැඩඉන්නේ බුදු හාමුදුරු ඉන්නවද නැද්ද ආරාමෙන් පිට වැඩම කරලද කොයි වෙලාවද සුදුසු විස්තර හොයනකොට ආරංචි වුණා ඊළඟ වස්කාලි බුද්ධ ප්‍රමුඛ සංඝයා චාරිකාවක පිටත්වෙන වස් අවසන් වෙලා. බුදු හාන්දුරුව වස් අවසන් වෙච්ච ගමන් වස් පවාරණය කරලා සංඝයා සමඟ දීර්ඝ චාරිකා ගමන් වඩින. ඒ මගතොට හම්බෙන අයටත් දහම් දෙසමින් යොදුම් ගණන් වඩිනවා. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා එදා පිටත් වෙච්ච දවස බොහෝ දුරක් පිටත් වුණ. ආරාමි කවුරුත් නැති වෙනකං ඉඳලා මහරාත්‍රී මේ පවකාරයා ආරාම භූමියයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටියට ගෙන තිබ්බා. ඔන්න බලන්න ඒ කාලෙත් දවේශය දැම් මේ අහක යන ප්‍රශ්නය අර නිදාගෙන හිටපු පුද්ගලයකොට විහිළුවක් කරපු එක නිකං විහිළු කරත් නෙවෙයිනේ කියාගෙන ගිය මේ පුද්ගලයනන් රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මනුස්සේ බලාපංකො ඔළුවේඉද වහගෙන දවල්ට නිදින කීව ඔය වච්චනටම බුදු හාන්දුරුව වැඩ හිටිය කුටියට ගිනි තියල රෑ පැන්න. බුදු හාන්දුරු ඉදා චාරිකාව සංඝයක වැඩම කරපු දවසා. උදේ පාන්දර සේවකයෝ දුවගෙන ඇවිල්ලකි වනේ සිටුතුමනී සිටුතුමනි අන්න බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩ හිටි ආරාමී බුදු හාන්දුරන්ගේ සුගන්ධ කුටියට කෙනෙක් ගිනි තියල කිව පවකාරය.
සිටතුමා ඒ වෙලාවේ එතන්ට දුවගෙන ගිය යනකොට විශාල පිරිසක් පිරිලා එතන. අර මිනිස්සු අතරේ මේ වැඩේ කරපු පවකාරයක් ඇවිල්ලා ඉන්නවානේ කවුද දන්නේ නේද කවුද දන්නේ නේද කියක ඉන්න. ඔය වෙලාවේ සිටුවර ඇයිතන්ට ඇවිල්ල බැලුවා. කුටිය වටේ ඇවිද්දා. කුටිය දිහා බලාගෙන ඉඳලා හිතට ආවා සිතුවිල්ලා පුුණ්්‍ය සහගත සිතුවිල්ලා. මහා හඬින් ඒ දිහා බලාගෙන සාධු කාරයක් තුන්න සාධු 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 කියල ඒ සිතුවිල්ල තුළ ඒ පින හිතෙන් මවාගෙන අනුමෝදන් වුණා. වටේ හිටපු මිනිස්සුන්ට පුදුමයි මේ සිටුවරයා ගැන. ළඟට ඇවිල් ඇහුව මේ සිටුවරේ මොකද මේ ඔබේ ඔළුවත් හොඳ නැද්ද කිය ඇහවා. ඔබ නේද මේ ආරාමි සඟ සත්තු කළ පූජ කරේ. ඔබ නේද මේ කුටිය හැදුවේ. ඔබ කොච්චර සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ බුදු හාමුදුරු වැඩහිටිය කුටියේ දවසට 3 වතාවක් ඇවිල්ලා කුටිය උපස්ථාන කරලා මේ කුටිය සුද්ධ පවිට්ට කරලා වත කරනවාද. දැන් ඔබ පූජා කරපු කුටිය කවුද ගිනි තියලා විනාස කරලා කුටියම ගින්නෙන් ඇවිලිලා දැන් ඔබ මේ සාධකාරදීල සතුටු වෙන්නේ ඇයි කියලැහු. ඔන්න බලන්න ආර්යන් වහන්සේ මේ ධර්ම මාර්ගය වඩන අය ආර්ය මාර්ගය වඩන කෙනෙක් පින් ඇති කෙනෙ බෝධි සත්තුරු සත්සර පාරමී පුරණ අය හිතන ක්‍රමේ මේ සිතුවිල්ලයි වෙනස් කරගන්න ඕන. සුමංගල සිටුවරයා කියනවා පින්වත ඔබ කියපු කතාව ඇත්ත කියව. මේ ආරාමි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරේ මම. මේ කුටිය බුදු හාමුදුරුව වෙනුවෙන් සකස් කරලා බොහෝම ගෞරුවෙන් පූජා කරේ මම. එදා ඒ පින මන් රැස් කරගත්ත මට මහා පිනක් රැස් වුනා බුදු කෙනෙකුට කුටියක් සකස් කරලා පූජා කරලා. බුදු හාමුදුරුව මගේ කුටිය බොහෝ කාලයක් වැඩ හිටිය. මං කුටිය වතාවත් කරා මට ඒ පින් රැස් වුනා. නමුත් කවුදෝ කෙනෙක් මේ කුටියට ගිනි තියලා. දැම්මට තවත් වතාවක් මෙතනම බුදු හාමුදුරුව වෙනුවෙන් කුටියක් හදල පූජා කරගන්න වාසනාව ලැබෙනවා. මං ඒ තිබිච්ච කුටියටත් වඩා ලස්සනට බුදු හාමුදුරුව වෙනුවෙන් සුගන්ධ කුටියක් මේ භූමියයේ බුදු හාමුදුරුව වඩින්න පෙර ඉදි කරනවා. තථාගතයන් වහන්සේ චාරිකා ගමන අවසන් කරලා ආපහු වඩිනකොට මේ භූමිය මං මීටත් වඩා හොඳ කුටියක් හදනවා. මට දෙවතාවක්ම බුදු කෙනෙක් වෙනුවෙන් කුටියක් හදලා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න වාසනාව ලැබුණ මන් දෙපාරක් පින් කරගන්නවා කියල සාධකාර දුන්න. ඒම සාධකාර දෙනකොට දැන් ඒ වැඩෙත් හරිගියාද ඒක හරි ගියත් නෑ. දැන් අර පුද්ගලය අර සෙනගාසින කල්පනා කරනවා මේ කට රිදවන්න මං කොච්චර දේවල් කරාද එකක්කත් හරියන්නෑ කියලා හිතු. දැම් වෛරය හිතට ආවට පස්සේ පලිගන්න අන්තිමට හිතුවා සිටුවරයාගෙන් පලිගන්න ඔය බාහිර දේවල් භෞතික දේවල් ගිනිතිීල හරියන්නේ මූට මනතුරක් කරන්න ඕන කියලා ආයුධයක් මුවහත් කරගෙන ඉනේ ගහගෙන දැන් ඇවිදිනවා සිටුවරයක් තනිවෙන වෙලාව බලල පිහියකින් අයි. ඔහොම කැරකි කාලි ගත වුණා. සිටුවරයා සේවකයෝ පිරිවරාගෙන ඇවිල්ලා ඉක්මනින් මාස කීපයක් ඇතුළත ඒ කුටිය තිබ්බ තැන තිබ්බටත් වැඩිය හිතාගන්න බැරි තරන් ලස්සන සුගන්ධ කුටියක් බුදු හාමුදුරුව වෙනුවෙන් කරලා අවසන් කරා. කුටිය හදල අවසන් කරලා ඒ භූමියයේ මෙහෙම දෙයක් වුණාද කියලා හොයන්න බැරි වෙන විදිහට ලස්සන කුටියක් හැද. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මාස ගානක් චාරිකාය වැඩම කරලා ආපහු මේ නගරයට වඩින දවස. සුමංගල සිටුවරය නගරේ සැරසුවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින මාවත සුදු වැලි අතුරලා කොඩිසේ සත් නංවල බොහෝම ගෞරුවෙන් මිනිස්සු එක්ක මල් අරගෙන පාර දෙපැත්තේ. මල් ඉසිමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ මේ කුටිය ළඟට එනකොට ඒ කුටිය තිබ්බ තැනම ඊටත් වඩා හොඳ තව කුටියක්. එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවෙ සුමංගල සිටුවරය රන් කෙන්ඩියකින් පැන්වක් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට මේ අලුත ඉදිකරපු කුටියත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සඟ සතු කරලා පූජා කරන්නට යුතු. ඒ පූජ කරලා සුමංගල සිටුවරයා සාධු කාර්දීල සතුටෙන් කියනවා සාමීනයේ භාග්‍යතුන් වහන්ස මං මේ භූමියයේ බුදු හාමුදුරුව වෙනුවෙන් දෙවතාවක්
සුගන්ධ කුටි කරලා පූජා කරගන්න මට වාසනාව ලැබුණ. කවුදෝ කෙනෙක් තතාගතයන් වහන්සේ වැඩම කරපු දවසට පස්සේ මේ කුටියට ගෙන තියලා. ඔය පුද්ගලයාම විය යුතුයි මීට පෙර මගේ හේනට පස් වතාවක් ගෙන තිබ්බා. මගේ ගවපට්ටිය ගවයන්ට පිහියකින් ඇනලා කකුල්ලොල්ට ඇනල තුවාල කරලා කකුල් කැපුවා. ඔය පුද්ගලයාම විය යුතුයි මේ කුටියටත් ගෙන තියන්න ඇති ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මං ඔහු කවුද කියලවත් දන්නේ නෑ. නමුත් ඔහු නිසා මම තව වතාවක් බුදු හාමුදුරුව වෙනුවෙන් කුටියක් හදලා ශාසනයට පූජා කරගත්තා. මං මහා පිනක් කරගත්තා. ඔහුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔහුගේ හිතේ මං ගැන තරහක් වෛරයක් දවේශයක් ඇත්නං ඒ සිතුවිලි නැති වෙලා ඔහු සුවපත්තේවා කියලා බොහෝම මෛත්‍රී සිතෙන් සතුටෙන් හැමෝට මැහෙන්න කියමින් සාධකාර දෙන්න පටන්ගත්ත සුමංගල සිට ඔන්න බලන්න බෝධි සත්වරයගේ සිතුවිලි. පෙර පින් ඇති මහා පින්වන්තයගේ සිතුවිලිවල ස්භාව බලන්න සුමංගල සිටුවරය මොනතරම් පින්වන්තයද කිය. ඒ වෙලාවේ අර පිරි සාතරය දෙතුන් දෙනෙකුට පිටි පස්සෙන් පිහිය තියාගෙන ඉන්නවා මේ පුද්ගලයා. අර පිහියත් මුවහත් කරගෙන ඉනේ ගහගෙන ඉන්න අවස්ථාව වෙනකං කැරකි කැරකි හිටි. මේ කියන දේ අහගෙන ඉදලා මුළු ඇඟම කිලි පොලාගෙන ගිය. හයෝ මං වගේ පව්කාරයෙක් කියලා හිතුන. අර පිරි සාතරයෙන් ඉස්සරහටාව. ඇවිල්ල සුමංගල සිටුවරය ළඟ දනගහල වැන්ද. වැඳල කිව්වා සිටුවරය මට සමාවෙන්න මම යොය පව්කං ඔක්කොම කරේකිව. පාපොච්චාරණය කරා කරපු ඒවා. අනේ සිටුවරේ මට සමාවෙන්න කිව. සිටුවරය බැලුව මෝන දිහා අතුරන්නෙත් නෑ දැකලත් නෑ. සිටුවරය ඇහුවා මං ඔබව දන්නෙත් නෑ. මං ඔබට කරපු හතුරුකමක් ගැන මට මතකත් නෑ. මං ඔබගේ මෝන අදුරන්නෙත් නෑ. ඔබ ඇයි මගේ මෙච්චර පලිගන්න පන්නන්නේ. මං ඔබෝ දන්න ඇති කෙනෙක් මගේ මොකක්ද ඔබට වෙච්ච වැරැද්ද කියලැහු. එතකොට අර පුද්ගලයා කියන වනේ සිටුවරේ මන් දවසක් නිදාගෙන හිටිය. මේ නගරේ දොරටුව ළඟ මීට බොහෝ කාලෙකට පෙර මං ඔළුව වහගෙන නිදාගෙන ඉන්නකොට ඔබ සේවකයෝ ටිකක් එක එක්තනින් යනගමන් කියාගෙන ගියා මේ බලාපම් මේ පුද්ගලය දවල් නිදි. මේ නන් රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මිනිහෙක් කියලා. එදා මට කේන්තියක්කාව පලිගන්න හිතුන. ඒක හිතල හිතලමං ඔබේ හේනට ගෙන තිබ්බා. සත්තුන්ට හිංසා කරා. ඔබෙන් පලිගන්න හිතාගෙනයි මං මේ කුටියට ගෙන තිබ්බේ. අනේ මට සමාවෙන්න. මං කැමතියි කීව ඔබළඟ දාසයෙක් වගේ ඔබළඟ මුළු ජීවිත කාලයම සේවය කරන්න කැමති. මට සමාවෙන්න කිව. සිටුවරයා පින්කරාට මෝඩෙක් නෙමේ මතක තියාගන්න. එහෙනම් එන්න මගේ ළඟ වැඩට කියලා ළඟට ගන්න සුදුසු මිනිහෙක් නෙමේ අර මනුස්සයා. සමාව දෙන එක වෙනයි. ඔන්න ජීවිතයේ බුද්ධිමත්වේ. සමහර වෙලාවට ඔබට වැරදි කරපු මනුස්්‍යයට සමාව දෙන්න පලිගන්න යන්න එපා. හැබැයි ඒ පුද්ගලයා විශ්වාස කරන්න පයිතනින් එහට. ඔහුව ඕනෑවට වඩා විශ්වාස කළ ජීවිතයේ ලංකරගන්න යන්න එපා. සමාවදීලා පුද්ගලයා ඇතින්තියන්. ඒක තමයි ප්‍රඥාවන්තකම නුවන. ඒවට ධර්මය කැන නිපක උපක්‍රමසීලී නුවන. මේ ධර්ම මාර්ගයේ දියුණුව කරායන ශ්‍රාවකයා අනතුරු මගහරිමින් තමන්ගේ ජීවිතය ධර්ම මාර්ගය කරායන සුමංගල සිටුවරය ඔහුට සමාව දුන්න. සිටුවරයාගේ බලන්න සිටුවරය කොච්චර ගුණහා පද්ද කියලා සිටුවරයා කියනවා පින්ගොත මට මතකනෑ මගින් එහෙ වචනයක් කියවුණා කියලා. හැබැයි එදා ඔබ නිදාගෙන ඉන්න ඇති මං ඒ විදිහ වචනයක් කියාගෙන ගියානම් මට සමාවෙන්න කිය. ඔහු ආයිත්වැන්දනේ සිටතුමනි මමයි වැරදි කරේ මමයි වැරදි කරේ මට සමාවෙන්නේ. සිටුවරය ඔහුට සමාව දුන්න. හැබැයි ළඟට ගත්තනේ අයි සේවය කරන්න ඉල්ලුවට. සමාවදීල කිව හොඳයි මං සමාව දෙනවා කියලා බොහෝ පිටත් කරල ඇරිය. එදා අපේ බුදුරජාණන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉදිරි ඔය අතීත කතාව විස්තර කරමින් දහම් දෙසුව කියලා කිව්ව මහනෙනේ එදා කාශ්‍යප බුද්ධ ශාසනය අර සුමංගල සිටුවරයාගේ හේනට පස්වතාවක් ගිනි තියලා සත්තුන්ගේ කකුල්ලොලට තුවාල කරලා පිහියෙන් ඇනලා ඒ සියල්ලට වඩා බලවත් මකුසලේ තමයි බුදු කෙනෙක් වැඩ සිටිය බුදු කෙනෙකුට පූජා කරපු සුගන්ධ කොටියක් ගිනි තිබ්බ කර්මය.
ඒ කර්ම විපාකයෙන් ඔහු මරණින් මත්තේ මහා නිරේට වැටුණ කියව. බුද්ධාංකුරයක් අපාය පැහුණ කිව. කාශ්‍යප බුද්ධ ශාසනය අපායට වැටිලා ගෞතම බුද්ධ ශාසනය දක්වා බුද්ධාංකුරයක් අපායම පැහුණ කිව. අපායි දුක්විඳලා 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 මහා දුකක් ගෙවලා අපායින් චුත වෙලා ඔය භූත පිඹුරෙක් වෙලා ඉපදුනේ ඒ කර්මය ඉතුරු විපාක ගෙවන්නයි කිව. එතකොට අපායෙන් උඩට ආවට කර්මි සම්පූර්ණ ඉවර උන්නේ. දැම් ප්‍රේත ලෝකයේ භූත පිඹුරෙක් වෙලා ඉපදිලා අහසි පාවිපාවියනවා යුදුන් 12ක් දිග ශරීරය. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වා ගිනිගන්න. කෑගගහ විලාපදිදි අහසි පාවිපාවියනවා. එතකොට බලන්න සමට තාමත් ඇති අපි දැක්ක නැති වුණාට. කර්ම විපාක එක සිතුවිල්ලක් නොමග ගියෝ. ඉවසීම නැතිවීම මෛත්‍රිය පුරුද්ධ නොකිරීම පලිගැනීමේ සිතුවිලිවල තියෙන භයානකකම් බලන්න කොච්චර මේවෑ විපාක සසර යනවද කියල. ඒ නිසා මේ සංසාරගම ඔබත් හිතන්න දැ මිනිස්සු කොච්චර සමහරලාවට පුද්ගලයන්ගේ වෛර තියාගෙන නොඒක් උපක්‍රම යොදනවා. සමහරලාවට ප්‍රසිද්ධියය යමක් කරන්න බැයින කොච්චර මිනිස්සු දේවාල ගාන යනවා පලිගහනවා අනුන්ට හෝනියන් කරනවා පවුල් පිටින් නැතිවේවා කිය කොච්චර අනුන්ට සාප කර දේවාල ගානි පොල්ග ගහම යන පිරිසක් ඉන්නවා. සාමාන්‍යින් විලංකාව ගත්තාම බොහෝ පිරිසා කෙනෙක් දියුණු වෙනවා ඉවසන්න බෑ කෙනෙක් ලස්සන්ට ඇඳලා ඉන්නකොට ඉවසන්න බෑ කෙනෙක් ගියත් දොරක් යානවාහනයක් ගන්නකොට ඉවසන්න බෑ ඊරිසියාවත් එක්ක වෛර උපදිනු. ඊළඟට සමහට පුංචි වචනයක් වෙන්න පළ විහිළුවක් කරන්නේ. ඒක හිතේ තියාගන්න මූ මට මෙහෙම කිව්ව මෙහෙම කියව කියල. ඔබහල ඇති දම්ම පදේ බුදු හාමුදුරුව විස්තර කරන ගාථාවක් තියෙන. අක්කොච්චි මං අවදිමං අජිනිමං අහාසිමේ. අසවලා මට මෙහෙම කිව්වා මාව පැරදුවා මගේ දේවල් පැහැරගත්තා මාව පරාජය කරා මාව ලැජ්ජ කරා එහෙම හිතන්න මොකද වෙන්න. නෝපන් වෛරයේ උපදිනවා උපන් වෛරයේ බලවත්වෙන. ඒකට ගැන අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවන විදිහට කල්පනා කරන. පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ නෝපන් වෛරය උපදිනවා උපන් වෛරයේ බලවත්වෙන. පටික නිමිත්ත ගැන මොකක් හෝ නිමිත්තා දැන් අර සුමංගල සිටුවරයා කියපු සිතු දේ මේ පුද්ගලයා රෑතිසේ ඇවිදින දවල් නිදියන කෙන ඔන්න නිමිත්ත මේ මහලකු දෙයක් නෙමෙයි. හැබැයි අයෝනිසෝ මනසිකාරය තමා තුළ තියෙන මෙන්න මේක තමයි භයානකමදේ. ඒ නිමිත්ත එතනින් අතහැරිය නෑ. ඒ නිමිත් අල්ලගෙන අයෝනිසෝ මනසිකාරය දුන මට මෙහෙම කීව මෝ මට මෙහෙම කීව ඒක හිතන්න මොකද වෙන්නේ. නෝපන් වෛර උපදින. උපන් දවේශය බලවත්වෙන. පලිගන්න විනාස කරන්න හිංසා සහිත සිතුවිලි දිගට පැටලි යනවා. තමන් දන්නෙම නෑ යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ දවේශයෙන් වෛරයෙන් අයෝනිසෝ මනසිකාර යෙදෙන්න තමන්ගෙම විනාසෙ සිද්ධ වීගෙන යනවා කියලා තමන්ට තේරෙන්නේ. කල්ප ගණන් සසරි ගෙවාගෙන යන්න සිද්ධ වෙන. කොහොමද අපි මේකෙන් වලකින්නේ. ඒකෙන් වලකින්නේ පටිග නිමිත්ත තුළ යෝනිසෝ මනසිකාරයදෙන්. නිමිත්ත ඇතිවෙන්න පුළුවන් නිමිත්ත කියන්න මක්හරි සිදුවීමක් ඇහෙන් දැකපු දෙයක් කනෙන් අහපු දෙයක් නාසයට දැනිච්ච දෙයක් දිවට දැනිච්ච කයිට දැනිච්ච හිතෙන් හිතලා ගොඩනගා ගත්ත දෙයක් ඔය විදිහට තමයි නිමිති හටග ද අපිතම කවුරුහරි ඔබට ඇවිල්ලා මූනට බැන්ල ගියා සැරදාල බැනල නින්දා කරලා ගරහලා යනවා ලැජ්ජ කරා කියලා හිතම් පිරිසක් ඉදිරි ඔබ ලැජ්ජ කරන අන්න නිමිත්තා එතකොට දැන් ඔබ දක්ෂ වෙන්නට ඕනෑ ඒ නිමිත්ත තුළ ඔබ අයෝනිසෝ මනසිකාරය යෙදුනොත්වෙන්නේ නෝපන් වෛරය උපදිනවා උපන් වෛරයේ බලවත්වෙනවා පැටලි යන අර විනාස පැත්තරම යන. ඔබ හිතනවා එයා කරගත්ත දෙයාගෙනයයි මං මොකටද කවුරුත් නිසාකු සල් පුරෝගන්න. එයා රැස් කරගන්න දේවල් ඒ අයි සසරෙන ලාගනි. මම ධර්මය පැත්තට යන කෙනෙ ම මෛත්‍රී වඩන කෙනෙ මගේ මෛත්‍රී සිත මගේ ඉවසීම බාහිර පුද්ගලයෙන් නිසාමන් නැති කරගන්නේ නෑ අන්න යෝනිසෝ මනසිකාරය.
ඊළඟට යෝනිසෝ මනසිකාරෙන්ය ආදීනෝ මෙනෙහි කරනවා. අනුන්ට වෛර කරනකොට මගේ හිතයි අපිරිසිදුවෙන්. බැරිවෙලාවත් මං අනුන්ට දවේශ කර හිත්තලා මැරුණොත් මං කොහෙයයිද. මමයි දුගතියන්. ඒ නිසා යා කරගන්න දෙයාගෙනයයි. මංමොකටද කවුරුත් නිසා කුසල් පුරෝගන්න. මංමොකටද සසරී වගේ වන්නේ. අන්න ආදීනව සිහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් අර පටිග නිමිත් අතහැල්ලදා නොහිතේ. එහෙමත් නැත්තං ඒ පටිග නිමිත්ත ඔස්සේ ඊට ප්‍රතිවිරුද්ධ විදිහට මෛත්‍රී වඩ බුදු හාමුදුර පෙන්වා මහනෙන පටිග සිත මෛත්‍රිය තමයි කියනවා නැති කරන්න තියෙන ප්‍රධානම ආයුතය. යම් අකුසල සහගත සිතුවිල්ලකට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලකින් ඒක මැඩලන්න පුළුවන්. දවේශයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. රාගයට ප්‍රතිවිරුද්ධදේ අසුබේ. ඒ විදිහට රාගේ බලවත්නම් අසුබේ වඩන්න කියන. දවේශය මතු වෙනකොට මෛත්‍රිය වඩන්න කියන. බුදු හාමුදුර උපමාවකට පෙනම් මහනෙන මෛත්‍රී සිත වඩනකොට. අර දවේශහිත පටිගහිත ගැටෙන හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ තමා තුළ මැකිලිලා යනොකින්. ඇකිලෙනු නැතිවෙනෝනේ මතකතියක් නැතිවෙන්නේ අවබෝධයෙන් කෙලෙස් ප්‍රහාණය කරනකොට තමයි කාමරාග පටික සංයෝජන පිටීම නැතිවෙලා යන. එතකං ඇකිලිලා යනවා තමා තුළ හැංගිලා යනවා. ඒකට මෛත්‍රිය වඩ මෛත්‍රිය වඩනකොට දවේශ හිත තමා තුළ ඇකිලිලා යටපත්වෙනවා කිය. ඒ නිසා මෛත්‍රී සිත වඩනකොට ඔබට කෙනෙක් ගැන යෝනිසෝ මනසිකාරයමයි බලවත්තේ මෛත්‍රය තුළ නූපන් වෛර උපදින්නේ. උපන්දවේශයක් නම් යටපත් වෙලා යනවා. නූපන්දවේශය නූපදිනවා. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. ඒ නිසා විශේෂෙන් මතක මොකද අපි මේ ජීවත්වෙන්නේ දවේශය බලවත් යුගයක. අපි මේ ජීවත්වෙන අන්තක් කල්පය මහා බද්්‍ර කල්පය 4වෙනි අන්තක් කල්පය අපි මේ ඉන්නේ. මේ අන්තක් කල්පය විනාස වෙන්නේ බුදු හාන්දුරු පෙන්නවා දවේශයේ බලවත් වෙලා වෛරයේ බලවත්වෙන රාගයක් බලවත්වෙනවා තමයි. අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය. මිනිස්සු එකනෙකා දවේශයෙන් මිනිස් ආවිශ පිරිහිලා අවුරුදු 10 වෙනකොට බහල ඇති අනාගතයේ මෘග සංඥා පහළ වෙලා අවියාවිද අරගෙන එකනෙකා මරාගෙන දවේශයෙන් ලේ විලක් වෙනවා කියෙන ලෝකෙ. දින 7ක් යනකොට මිනිස්සු දකින අය දවේශයෙන් මරාගන්න කාලයක් එෙන අනාගතය. පින් ඇති කීප දෙනෙ තනි තනියෙන් කැලෑවල්වල හැංගිච්චායි විතරක් ජීවිත බේරගන්නවා කියලා ධර්මය පෙන්න්නනවා. මේක තියෙන දීගනිකායි චක්‍රවර්ති සීහනාද සූත්‍රය. ඒ නිසා අපිට පේනවා පිංහතුනේ එන්නම දවේශය බලවත්වක දැන් අපිට පේනවානි සමාජතියන අපරාධ මිනිමැරුම් සමහර දේවල් එකින් එක බලන්න නිකං ලංකාය වෙන්න දේවල් බලන් ලෝක වෙන දේවල් බලන්න ඔබ අන්තර්ජා ලෝක කොහිට ඇතු බෝස්ටේලියාව හිටියත් ලංකාව හිටියත් ලෝක කොයි කෙලවරක හිටියත් අද අන්තර්ජාලය ඔස්සේ මේ වෙන දේවල් නිතර ඔබට අහන්න ලැබෙන. සමාට ඔබටම හිතෙනවා මේ අවුරුදු 20ක් 40ක් ඇතුළත ලෝකයට සිද්ධ වෙච්ච විනාසේ. මිනිස්සු දැම් මොන තරම් වෛරෙන්ද හිතාගන්න බෑ. සමට දෙමවපියු තමන්ගේ දරුවන්ට කරන දේවල් දරුව දෙමවපියන්ට හිතාගන්න බැරි දේවල්. අවුරුදු ගණන් ආදරය කරපු සමහට ස්වාමිය බිරිදව පණපිටින් ගිනි තියලා මරනවා. මහ විකෘති දේවල් එක්ක බිරිඳ ස්වාමියයට කරන සහෝදර සහෝදරය අතර ඥාතීන් හිතවතු දවේශය වෛරය කේන්තිය බලවත් එනකොට මිනිස්සු මොන තරන්න තිරිසම් මට්ටමට පත්වෙනවාද. ඒ තිරිසන් ස්භාවේ සැඟවිලා තියෙන මේ හිත ඇතුළේ. මතකතියාගන සෝතා පන්න පලට පත් නොවිච්ච හැම කෙනෙක් තුළම ඔය තිරිසන් ලක්ෂණ ඇතුළේ හැංගිලා තියෙනවා. සෝවාන් කෙනා තමයි අපායගාමි අකුසල් සම්පූර්ණයම ප්‍රහාණය කරන කෙනා. සෝවාන් පලට පත් වනා කියලා කියන්නේයා කවම දාවත්තායි අපායගාමි අකුසලේකට වැටෙන්නේ. එය ආර්ය කාන්ත සීලයට පිහිටනු. දිවිහිමියෙන් පන්සිල් රකින කෙනෙක් බවට පත්වෙන. එතනින් එහා මාර්ගයට පැමිණිච්ච කෙනා පියවරෙන් පියවර මාර්ගය වඩාගෙන ඉතිරි මාර්ග පලත් අවබෝධ කරගෙන නිවනට යන කෙනෙ.
ඒ පිණිසයි අපි මේ බණහන්. ඒ පිණිසයි නිතර ධර්මය දියුණු කරන්න. ඒ පිණිසයි අපි පින් කරන්න ධර්මදානයේදෙන්. ඉතින් ඒ නිසාද මේ ධර්මදාන මේ පින්කම මේ බණඇසීම ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටමත්. නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් බවට පත්වේවා. මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයට ආශිර්වාදයක් වේවා වේ.